නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්ති භික්ඛවේ අසුභ නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස අනුපාදාය උපන්නස්සවා කාමච්ඡන්දස්ස පහනාය න බියෝ භාවාය න වෛපුල්ලාය. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත අපි ඉතාම නිවැරදිව සකස් කර ගන්න ඕනේ. මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. ජීවිතය ජයගන්නට නම් අපි නිබඳව සතුටෙන් ඉන්ඩ පුළුවන් තත්වකට පත්වෙන්ඩ ඕන කියන කාරණාව අපි හැමදාම කියනවා. මොද ජයග්‍රහණයක් එක්ක තියෙන්ට ඕන සතුටනේ. තර සතුට නැති ජයග්‍රහණයක් වෙන නෑ. ති නිබදව සතුටින් ඉන්ට කවදාක්වත් මේ ලෞකික සම්පත් එක්ක පුළුවන්කමක් නැති නිසා ලෞකික සම්පත්වල තියෙන ලක්ෂණ 11ක් මූලික කරගෙන කාම ලෝකයේ තියෙන වස්තුූන් පිළිබඳව තියෙන ලක්ෂණ 11ක් මූලික කරගෙන ඒ ලක්ෂණ මතු කර ගැනීම සඳහා අපූරු උපමා 11ක් දේශනා කරලා තියෙනවා. අන්න ඒ දේශනා කරලා තියෙන උපමාවන් ගැන තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතිං ආරම්භ කරන්න මත්තෙන් අපි ඔක්කොම ඊයේ දවසේ සාකච්ඡා කරපුවත් මතක් කරන්න ඉස්සෙල්ල මම මේ අයගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නටයි සූදානම් වෙන්න මේ පින්නන්ත පිරිසගේ. අතීතයක් කියල එකක් තියෙනවා. අතීතයේ බොහෝ දේවල් වගයක් තියෙනවා. මම ප්‍රකටව දැනෙන දෙයක් කියන්නම්. විශේෂයෙන් දෙමව්පියෝ කල්පනා කරන්න තමන්ගේ දරුවන් ඉතාමත්ම ලස්සන පුංචි කාලෙ ගත්තොත් අවුරුදු 10න් පල්ලෙහා 15න් පල්ලෙහා වගේ කාලයේ දරුවන් තුළ තිබුණා ඉතාමත්ම ඉහළ සතුටක් ඇතිවන්ට හේතු වෙන අපූරු රූපයක්. ඒ කියන්නේ පුදුමකාර හුරතල් ඇගේ ඇතිල්ලිලා ඉන්න. ඉතින් දෙමව්පියන්ට පුදුම ආදරයක් ඇති වෙන විදිහේ දේවල් වගේත් තිබුණ තමන්ගේ දරුවන්ගේ පුදුම ලස්සනක් තිබුණ කියලා කියන්නකො. දැන් මොකද උනේ ලොකුවෙන්ට මේක නැති වෙලා ගියා. දැන් අතීතයේ මතකයේ තියෙන දරුවා කියලා කියන්නේ අතීතයේ මතකය තියෙන දරුවා කියලා කියන්නේ හීනයක් වගේද නැද්ද? හරිද? එතකොට ඒ දරුවාව නැවත ලබා ගැනීමක් කියලා එකක් තියෙනවද? දැන් ඉන්නවා ඉතින්. දැන් ඉන්නවා තමයි වෙනමම එක්කෙනෙක් ඉන්නේ. එක්කෝ අසත්පුරුෂ වෙලා, එහෙම නැත්තම් රළු වෙලා, එහෙම නැත්තම් අදහස් ගොඩාක් වෙනස් වෙලා, ආදරේ අඩු වෙලා. ඉතින් අපි කියනවා හිටපු කෙනාද මේ? හරිද? හිටපු කෙනාද මේ කියලා අපි කියනවා. ඉතින් අන්න එහෙම අපි හැම වෙලේම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔන්න ඔය බලන්ඩ අරගෙන තමන්ගේ ආසන්න අතීතය, ඒ වගේම තමන්ගේ දුර අතීතය වෙනමොකත් ඕන්නෑ ඊයේ හැන්දෑ වෙච්ච දෙයක් අරගෙන බලන්ඩ ඒකත් හීනයක් වගේ අය ගණ්ඩ බෑ. දැන් ඉතිරිලා තියෙන මතකයක් විතරයි. අද වෙච්ච දෙයක් කරම් බලන්ඩ දැන් මොහොතකට ඉස්සෙල්ල වෙච්ච දෙයක් ගණ්ඩ අපේ පින්නත්නේ. අපිම කවුරහරි කෙනෙක් මට බොහෝම මම බලාපොරොත්තු වෙන ආකාරයටම කවුරුහරි කෙනෙක් මට කතා කරා. අම්මෝ මං කතා කරයි කියලා කවදාකවත් හිතුවේ නෑ. එන හීනයක් වගේ මට. හැබැයි වැඩේ ඉවරුණා. එයාගේ අපි තුමු ලොකු ප්‍රභූ කෙනෙක් කියලා. නැත්නම් අපි බලාපොරොත්තු වෙන දැන් ඔය සමහර අයට තියෙන එහෙම අවශ්‍යතාවයන්
නළුවෙක් හරි නිලියක් හරි ඇවිල්ලා හොඳට කතා කරලා ගියා. ලොකු එක්කෙනෙක් ඇවිල්ලා කතා කරලා ගියා. මට මේක හීනයක් වගේ කියලා අපිම කියනවා. හරිද? ඒ විතරක් නෙවෙයි පස්සේ හරිද? පස්සේ බලන්න ආය ඒ හීනේ ලැබෙන්නේ නැහැ. හරිද? අන්න බලන්න මේ පංචකාම සම්පත්තිය තියෙන අපි ඊයේ දවසේ කතා කරේ අංගාර කාසුපමා කියන තැනටයි කාරණා 4. පස්වෙනි කාරණාව තමයි සුපීන කූපමා කාම. මේ කාමය හීනයක් වගේ කියන එක. මේ වෙනකං ලැබිලා තියෙන සියල්ලෙහි තියෙන්නේ අන්නේ ලක්ෂණයද නෙවේද කියලා බලන්න. මේ වෙනකං ලැබිලා තියෙන සියලු දේ තුල ඔන්න ඔය ලක්ෂණය තියෙනවා. මොකක්ද? හීනයක් වගේ. ඒක සැබෑ වෙන්නේ ඒක ලැබෙන්නේ එක්වරක් ලැබිච්ච දෙයක් අතීතයේදී තවරක් ලැබෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හොඳට නුවණින් හිතලා බලන කෙනෙකුට තේරෙනවා තවවරක් ලැබුණත් පින්වත්නි ඒකත් තව වාර කීපයක් ලැබුණත් ඒවා එකට එකක් සම්පූර්ණයෙන්ම වෙනස්. හරිද? එතකොට තමන්ට ලැබිච්ච තමන් බලාපොරොත්තු වෙච්ච යමක් ලැබුණා නම් ඒක හීනයක්. ඉතින් අන්න ඒ හීනය තමයි අපේ කාම ලෝකය කියලා කියන්නේ. එන්න ඒ ලක්ෂණය තියෙනවා කාම ලෝකේ. මේවා නවත්ත ගන්න බෑ, පවත්ත ගන්න බෑ. හරිද? හීනය කොයි වෙලාවෙ දකීද දන්නෙත් නෑ. හීනය දකින්නේ බලාපොරොත්තු වෙච්ච වෙලාවක නෙවෙයි. හැබැයි ඇහැරිච්ච ගමන් නැවත ඇස් පියාගත්තා කියලා බලන්නත් බෑ. හරිද? එතකොට පංචකාම සම්පත්තිය තුල අන්න ඒ ලක්ෂණය තමයි තියෙන්නේ. අන්න ඒ ලක්ෂණය හොඳටම තියෙනවා. ආයේ ඒකේ කිසිම අඩුවක් නැහැ. මේ කතා කරපු උපමා ගැන බලන්න අපේ පින්නත් ඒ හැම එකම තියෙන ලක්ෂණයන් ඊටාම් පැහැදිලිව මේ කාමයන් තුල තියෙනවා. ඒතර මේ කාමයන් හීනයක් වගේ කියන එක ගැන අපිට දැනෙන්න ඕනේ ඕනේ නම්. හරිද? ඒක අපිට හොඳට දැනෙන්න ඕනේ. ඒක නේන්නම් කාමයන් හීනයක් වගේ නේන්නම් කියලා. එතකොට එහෙම දැනෙනකොට අපිට කාමයන් කෙරෙහි කලකිරීමක් ඇති වෙන්න ඕනේ. හරිද? හීනයක් වගේ කියලා මේ හැම එකකදීම එහෙමයි. මේ හැම එකකදීම අපිට කාමයන් කෙරෙහි සතුට වෙනකොට කලකිරීමක් ඇති වෙන්න ඕනේ. ඉතින් එහෙම ඇතිවෙන්න මේවා පිළිබඳ කාම ලෝකයේ වස්තුන් පිළිබඳව හීනයක් වගේ කියන එක අපේ මනසින් ඒ කියන්නේ අපේ මානසිකාරයෙන් ඒක හඳුන්වා දෙන සිත් පහළ වෙන තුරු අපේ මානසිකාරයෙන් ඒ බව හඳුන්වා දෙන සිත් පහළ වෙන තුරු අපි මොකද කරන්නේ? එක දිගට මෙනෙහි කිරීම කරන ඒක තමයි මේ අතීතයට ගිය හුඟක් දේවල් හීනයක් වගේනේ. ආය මෙනෙහි කරන හීනයක් වගේනේ. ඊට කලින් ඒවත් හීනයක් වගේනේ. ඊට කලින් ඒවත් හීනයක් වගේනේ. නැවත ගන්න බැරි තත්යක තියෙන හීනයක් වගේ කියන කාරණාව මතුවී එනකං තමන්ගේ ඇතුලාන්තයෙන් ඊට පස්සේ වර්තමානයේ යම් කාමලෝකයේ යම් දෙයක් වර්තමානයේ යම් කාමලෝකයේ යම් ආකාරයක සිද්ධියක් සිද්ධ වෙන කොටත් ඒකෙහි ඇලෙන ගතිය මේවයින් අඩු වෙනවා. මේ හැම දෙයකින් මෙහෙමයි. කාමලෝකයේ වස්තුන් කෙරෙහි අපි සතුටු වෙනවා, ඇලෙනවා, ග්‍රහණය වෙනවා. මේවා පිළිබඳව සිහිය ඔය විදිහට හදාගත්තාම මේක හීනයක් වගේ කියන එක සැබෑම ඇත්තක්. ඒක ඊටාම පැහැදිලි සැබෑම ඇත්තක්. ඉතින් එහෙම හීනයක් වගේ කියන අදහස ආවට පස්සේ ඒ අදහස පවත්වා ගැනීම තමයි අපි කෙසේ හෝ කළ යුත්තේ. ඒ අදහස පවත්වා ගැනීම තමයි කෙසේ හෝ කළ යුතු තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ හීනයක් වගේ කියලා කියන්නේ. ඉතින් ඒක අපිට ඉතාම හොඳින් දැනෙන විදිහට අපේ මානසිකාරය අපි සකස් කරගන්න ඕනේ. එතකොට ඉතින් නිබ්බිදාව කියන එක අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. හරිද? එතකොට ඒ කියන්නේ මේ කලකිරීම තමයි විසුද්ධියේ එකම මාර්ගය, පිරිසුදු භවයේ එකම මාර්ගය. එතකොට කාම වස්තුන්ගෙන් අයින් වෙන්න අපි උපරිම උත්සාහ ගන්න ඕනේ. මේ පිළිබඳව ওই විදිහට ඇති කරගත්ත සිහිය පවත්වා ගන්නට ලොකු කැපකිරීමකින් කටයුතු කරන්න ඕනේ. ඒ මානසිකත්වය ඔය ගන්නට සකස් කරගන්න. ඒකට මේක මෙනෙහි කරන්න. හීනයක් වගේ කියලා අපි නිබඳව නිරතුරුව මෙනෙහි කර ඒක මතක් වෙන තුරු හදා ගන්න ඕන. එතකොට මස් කට්ටක් වගේ මේ කාමයෝ මස් කට්ටක් වගේ කියන එක ඉතාම පැහැදිලි. ඒක අපි ඊයේ දවසේ සාකච්ඡා කරා. ඒක දැනෙන තුරු කාමයන් ගැන තමන්ගේ හිතේ ඇති වෙලා තියෙන කාමයන් ගැන
නැවත 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 මෙනෙහි කරන්න ඕන. හරිද? එතකොට කාමයන් කාක්කෙක් ගත්ත මස් කෑල්ලක් වගේ කියන එක මෙනෙහි කරන්න ඕන. ඒකත් එක්ක තියෙන ලක්ෂණ තමයි මෙනෙහි කරන්න අපි. ඊළඟට කාමයෝ කියලා කියන්නේ හරියට නිකං අර තනහුලක උපමාව හොඳට මෙනෙහි කරන්න ඕන. ඊළඟට අංගාරකාස උපමා කියලා කියන අඟුරුවලක උපමාව මෙනෙහි කරන්න ඕන. එතකොට දැන් ඒවා තේරෙන්න ඕන. දැන් අපි කතා කරපු සුපීන කූපමා කාමා කියලා කියන්නේ හීනයක් වගේ. ඒ කියන්නේ කාමයෝ හීනයක් වගේ. ඒවා කොයි වෙලාවෙ හැරෙයිද දන්නේ නැහැ, කොයි වෙලාවෙ ඇති වෙයිද දන්නේ නැහැ, නැති වෙයිද දන්නේ නැහැ, කොයි වෙලාවෙ අඩු වැඩි වෙයිද දන්නෙත් නැහැ. ඒ විදිහට ඒ හැඟීම උපදින තුරු ඒ ලක්ෂණය අරගෙන ඒ ලක්ෂණය කාමයන් තුලින් මතුවලා එන විදිහට අපි හැම නිමේෂයකම ඒ වගේ උපද්දවා ගන්න ඕනේ නියමාකාර හැඟීම්. ඒ කාමයන්ගේ සැබෑ තත්ත්වය පිළිබඳව හැඟීම් ඉතාමත්ම දැඩිව උපදවා ගන්න උත්සාහ කරන්න ඕන. ඒ ලක්ෂණ හැම තැනකම තියෙනවා. ඒ ලක්ෂණ හැම තැනකම තියෙනවා. අපේම ක්‍රියාවන් වල ස්වභාවයන් තමයි ඉතින් මේ ඉතා පැහැදිලිව තියෙන්නේ. ඉතින් ඇත්තටම බලනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන යම් උපමාවල් තියෙනවා නම් ඒවා මහා පුදුමාකාර විදිහට අපි ගලප ගන්න ඕනේ. ගලප ගන්න දෙයක් නෑ. ඒවා ඉතාමත්ම යහපත් විදිහට ගැලපෙනවා. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන කාරණාව. කොච්චරනම් මේවා අපිට ජීවිතවලට එකතු කරගන්න පුළුවන්ද කියන එක. ඒක හරීම පුදුමයි. ඒ කියන්නේ මේ කාමයන්ගේ ලක්ෂණ ගැන 1000ක් වචන වලින් කියනවට වැඩිය. හරිද? මේ උපමා 11 මහා පුදුම වටිනාකමක් තියෙන අපේ පින්වත්නි. ළඟ ලියලා තියාගෙන මේවා ගැන සිහිය උපදවා ගන්න. ඔය හිතට පීඩා එනව නේද? ඒ හිතට පීඩා එන හැම වෙලාවකම මේ 11 දිහා බලන්න. මේ 11 දිහා බලපුවාම තේරෙයි මෙන්න මේකයි පීඩාව කියලා. හරිද? උත්තරෙත් එක්කම. දැන් ඊළඟ එකටත් ගියාම එකකට එකක් පුදුමාකාර විදිහට ගැළපෙන බව තේරෙවි. ඒක ඉතින් මේක ගැන ටිකක් වැඩි වෙලාවක් අරගෙන කතා කිරීම නොවටිනා දෙයක් නන් නෙවෙයි. හරි? මොකද එකක් ඉගෙන ගන්න හරියට. ඉගෙන ගන්නවා කියලා කියන්නේ එකක් තමන්ගේ මනසින් නැగిලා එන විදිහට හදා ගන්න. ඉතින් මේ පුදුමාකාර ගැළපීමක් තියෙනවා කියන එක. ආය මේ දැන් බලන්න පළවෙනි එක මට කියන්නේ කියලා නිම කරන්න බැරි තරම් අපේ පින්නත්නි අපිට දැනෙන්න ඕනේ පළවෙනි එකම ඇති. ඒ කියන්නේ මේ ඇතුලේ ඇති වෙන සංකල්පයක් විතරයි අපිට මේ කාම වස්තුන් පිළිබඳව තියෙන මේ ප්‍රශ්නේ. විශේෂයෙන් රස විඳීම කියලා කියන එක ඇතුලේ අපේ ප්‍රශ්නයක් ඒක. හරි සතුටක් ඇති වෙන පංචකාම සම්පත්තියෙන් අපිට එළියෙන් එන රූපයක් දැකලා සතුටක් ඇති වෙනවා නම් තව කෙනෙකුට ඒ සතුට ඇති වෙන්නේ නැත්තම් මගේ හිතේ තියෙන ස්වરૂපයක් ඒක. හරිද? මගේ හිතේ තියෙන ස්වરૂපයක් හින්දාමයි මේ සතුට ඇති වෙන්නේ. හරියට ඉතින් ඕක කොච්චර කිව්වත් පහදන්න අමාරුයි. පහදන්න ලේසි ක්‍රමයක් තමයි ඔය වේලිච්ච කටු කෑල්ල හින්දා බල්ලට වෙන දේ. හරිද? ඉතින් ඒකත් එක්ක ඒක මතක් වෙන්න ඕන අපිට හැම වෙලේම. එහෙම මතක් වෙන ගානට මේක හදාගන්නේ ඒ ලක්ෂණය මේ කාමයන් තුල තියෙන නිසා. කාමයන් තුල ඒ තියෙන ලක්ෂණය තියෙන හින්දා ඊ타ත්ම පහසුයි අපිට මේ කියන தත්වයකට මේකපත් කරගන්න. මේ කියන தත්වෙට මේ මානසිකත්වය සකස් කරගන්න ඊ타ත්ම පහසුයි. මොකද මේ ලක්ෂණේ ප්‍රකට ලක්ෂණයක්. ඊටා ප්‍රකට ලක්ෂණයක්. ඒකෙන්ද පොඩ්ඩක්වත් අපහසු නෑ. ඒ වගේම තමයි අර මස් පිඩුවේ උපමාව මස් කෑල්ලේ උපමාව කාක්කාට දැක්ක ගමන් එයා ඒක අරගත්ත කාක්කට කොච්චර කරදරද ඔක්කොම පස්සෙන් පන්නනවා. දැන් අද බලන්න අද සමාජයේ සමහර දේවල් ලබා ගන්න අයට අන්තිමට ලබා ගත්තේ නැත්තම් හොඳයි කියලා හිතෙනවා සමහරලාට. ඒ තරමටම මේ දේවල් ජීවිතය තුලින් අත්දකින්න පුළුවන්කම තියෙනවා අපේ ජීවිතවලින්. ඒ කියන්නේ රකින්න ඊට පස්සේ ඒවාට උපක්‍රම යොදන්න, හංගන්න උපක්‍රම යොදන්න මේ වගේ කොච්චරනම් දේවල් තියෙනවද කෙනෙකුට ජීවිතයේ මේ කාමයෝගේ තියෙන ලක්ෂණය ඒක.
කාමයන්ගේ තියෙන ලක්ෂණය තමයි ඒ කාමයන් ආරක්ෂා කරන්න ඕන. කාමයන්ට අදාළ ඒ අපිට යම් කිසි සතුටක් ලබා දෙන දෙයක් තියෙනවා නම් ඒවා නැවත පරිසම් කරන්න ඕනේ. ඉතින් හරිම දුකක් තමයි විඳින්න වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අර තනහුලේ උපමාව කියන එකත් ඒත් එහෙම. ඉතින් දැනෙන්න ඕනේ මේක නවත්ත ගන්න බැරි වෙච්ච කට්ටිය පුච්ච ගන්නවා. පුච්ච ගන්නවා කියන්නේ ඉතින් ඊළඟ භවයේ සකස් වෙද්දී විශේෂයෙන්ම පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන් සිද්ධ කෙරිලත් ඉවරයි. ඒ විතරක් නෙවෙයි චුතියට තමන්ගේ චුතිය විනාශ කරගන්නවා පුච්ච ගන්නවා කියලා කිව්වේ. ඒක අංගාරකාස උපමා කියලා කියද්දිත් හොඳටම තේරෙනවා මාව ඇදගෙන යන ගතිය. මට වැඩි හයිහත්තිය පුද්ගලයෙක් අඟුරු වලකට දාන්න මාව ඇදගෙන යන ගතිය නිබඳව මට තේරෙන්න ඕන. පාලනය කරන්න උවමනාවක් තිබ්බට පාලනය කරන්න බැරි හැටි. සමහර දේවල් පාලනය කරන්න ලොකු උවමනාවක් තියෙනවා. නමුත් පාලනය කරගන්න බැරුව ලත වෙන ආකාරයන් පිළිබඳව ඉතා හොඳින් තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට හීනයක් වගේ කියන එක අයියෝ කොයි තරම් නම් අපූරුවට මේවා ගැලපෙනවද මේවා අපේ ජීවිතයට එකතු කරගත්තේ නැත්තම් මොකටද? සැබෑවටම ආය කිසි කතාවක් නැහැ. හීනයක් වගේ නෙවෙයි හීනයක්මයි. අතීතයට ගිය හැම දෙයක්ම අපහු ගන්න බෑ. මතකයක් විතරයි. කවදා හරි දවසක අපි එකතෙන් වුණාම ආය ඇහැට පේන රූප ගැන කිසිම දෙයක් කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එක තැන් වෙලා එක තැනකට හිර වුණාට පස්සේ අතීතයේ දැක්ක දේවල් හීනයක් විතරයි. එතනින් එහාට ආය ඒවා දැකීමක් කවදාකවත් මේ ලෝකේ ඇස් දෙක නොපෙනී ගියොත් යම් විදිහකින් මරණාසන්න කාලයේදී මේ දැක්ක සියල්ල හීනයක් විතරයි. කන් දෙක ඇහෙන්නේ නැතුව ගියොත් ඇහිච්ච සියල්ල හීනයක් විතරයි. එතකොට පැහැදිලිවම දැනටත් ආය ලබනවා කියල එකක් නෑ. පංචකාම සම්පත්තිකින් ඔන්න ලක්ෂණය හීනයක් වගේ කියන ලක්ෂණය තියෙනවා. ඉතින් ඒක කිවේ ඒ ලක්ෂණ දැන් කාරණ පහක් අපි කතා කර ඒ පහේදී අපිට ලැබෙන ඒ ලක්ෂණයන් අරගෙන මොකද කරන්න ඕන. ඒ ලක්ෂණයන් අරගෙන අපි අනිවාරයෙන්ම ඒ ලක්ෂණයන් තුළින් මේ ජීවිතය දකිින් ඕන නැවත දකිින් ඕන. එතකොට අපි මීළඟ උපමාව ගත්තහම අපිට තේරෙනවා කොච්චර ගැලපෙනවද අපේ ජීවිතවලට කියලා සැබෑවටම හිතා සැබෑවටම කාමයන්ගේ තියෙන සැබෑ තත්ත්වයක් මේක අපිට හිත ගලවගණ්ඩ බැරුව තියෙන්නේ මේ කාමයන්ගේ. හරි කාමයන්ගෙන් හිත ගලවාගන්නට නොහැකියාවක් ඇතුවයි මේ තියෙන්නේ. කොච්චර උමනාව තිබුණත් ඉතින් ඒකට අපේ හිත ඒවයින් ඒ ඇලිලා තියෙන තදින් ඇල්ලා තියෙන ස්වභාවයෙන් සම්පූර්ණයෙන් අතමුදවා ගන්නට ක්‍රමවේදයක් නැතුව ඉන්න වෙලාවක ඒකට ක්‍රමයක් ලැබෙනවා කියලා කියන්නේ මහා ලාභයක්. ඒක අපි ඉතාමත්ම ප්‍රබලව හිතන්න ඕන දෙයක්. මොකද දැඩි ක්‍රියාකාරිත්වයක් තියෙනවා අපේ හිතේ කාමයන්ට ඇලිලත් අද වෙලා හිරවෙලා ඉන්න ගතිය. ඉති ඒක කලකිරුණේ නැත්තං ඒකෙන් හිත අයින් කරන්න බෑ. කොච්චර බණ ඇහුවත් හිත අයින් කරන්න බෑ. ඒකෙම තියෙන ඒකෙන්ම ගැලවෙන්ට තියෙන ලක්ෂණ ටිකක් තමයි මේ තියෙන. ඉතා පැහැදිලි ඒක. අනිත් එක මේ එතන තියෙන ඉතා විශාල විශේෂත්වයක් තමයි මේ දුක් ගැන නෙවේ තියෙන්නේ. දුක් ගැන තියෙන තැනුත් තියෙනවා. සැපයන් ගැන කාමයන්ගේ තියෙන සැපයන් වල ස්වභාවය හොඳට තේරෙන්ට තමයි දැන් මස්කට්ටි උපමාවගත්හම මේ හොඳටම තේරෙන දෙයක්. ඉතින් ආය කිසි කතාවන්නේ මගේ හිතේ ස්වභාවය තමයි මේ තියෙන්නේ. කාම ගුණයන් කියලා කියන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියන එක ඉතා පැහැදිලි. එතකොට මස් කෑල්ලක් ගත්ත කාක්කගේ උපමාව ගත්තහම ඒකත් එහෙමයි. ඉතින් මහා ලාභයක් ලැබුණාට ඒවත් එක්ක කොච්චර පොරයක් අල්ලනවද කියලා බලන්න. දැන් අපේ ජීවිත ගත්තොත් ජීවිතවලට සම්බන්ධ වෙලා තියෙන හැම දෙයක්ම බලය ගැන ගත්තොත් ධනය ගැන ගත්තොත් නිවෙස් ගත්තොත් අඩුම ගානේ පුංචි පොතක් පැන්සලක් ගැන පවා මොන තරම් පොරයක් අල්ලනවද කියලා. එතන පොඩි දෙයක් නිකන් බෙදලා දෙන්න ගියොත් එහෙම කොහේ හරි තැනක කොහොමද ලබා ගන්න ගැන කොච්චර ලොකු පොරයක් තියෙනවද. ඒ ඔක්කොම මේ මානසිකව තියෙන තත්ත්වයන් කාමයන්ගේ ලක්ෂණ පුංචි දේ ඉඳලා ලොකු දේ දක්වාම මේ ලක්ෂණයන් ඉතා පැහැදිලිව තියෙනවා. ඉතින් තනහුලේ උපමාව ගත්තාමත් ඒත් එහෙමයි. දැනෙන්න ඕන අපිට නොදැනෙන පැතිකඩක් ඉතා පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. මේකෙන් අත පුච්ච ගන්න එපා කියන එක. පිච්චෙන්ට කලින් අයින් කරන්න කියන එක. එතකොට අංගාරකාස උපමා කියලා කවද අඟුරු වලේ උපමා කරනවා. ඒක තවත් සිද්ධියක් මේ ඇදගෙන යන ගතිය.
එතන තියෙන මට වළක්වන්න බැරුව මාව ඇදගෙන යනවා අඟුරු වලකට දාන්න ඇදගෙන යනවා වගේ හැඟීමක් මට මේ කාම සම්පත්තීන් ගැන දැනෙන්න ඕනේ. ඉතින් එකකට එකක් ගැලපෙනවා කියන්නේ එකයි අපි උද්දාමයට පත් වෙන්න ඕනේ අපේ පින්නත්නි මෙවැනි ධර්ම හම්බෙනකොට අනේ මම බලාපොරොත්තු වෙච්ච දේ නේද මේ හම්බෙන්නේ මේ ගැලවෙන්න ක්‍රමයක් නැතුව ඉන්නකොට හරියට නිකන් ඊ타ත්ම හොඳ කෙනෙක් කෙරෙහි අපි හොඳ කෙනෙක් කියලා හිතාගෙන තදින් ඇලිලා ඉන්නවා කෙනෙකුට. එයාගේ නරක අපිට විද්‍යමාන වෙන්න පටන් ගන්නවා ටික දවසක් යද්දී ඔක්කොම නරක ටික පේන්න පටන් ගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ කියලා බලන්න. එහෙම නරක පේන්න පටන් ගන්නකොට සැබෑවටම නරක නම් ඒ පුද්ගලයා නරක පේන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ ටික ටික ඒ පුද්ගලයාගෙන් අපේ හිත මිදෙනවා ආදීනව දේරෙනකොට මිදෙනවා. ඒ වගේ පංචකාම සම්පත්තියම නරකයි. හරිද? ඒකේ නරක ටික අපිට පේන්නේ නැති එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේක පේන්න ගත්ත ගමන් මොකද වෙන්නේ? අපේ හිත එකෙන් අත මිදෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට එහි ඇලෙන්නේ නැහැ. එහි අපිව ඇලිලා එහි අපිව ග්‍රහණය වෙලා තියෙන්නේ නැහැ ක්‍රමානුකූලව ගැලවෙනවා. ක්‍රමානුකූලව ගැලවෙනවා. ඕනම පීඩාවක් ගැන හිතලා බලන්න පීඩිත තැන්වල කවුරුත් ඉන්නේ නැහැ නේ පින්නත්. රැකියාවක් පීඩිත නම් හිමින් සැරේ රැකියාව තියෙන තැනින් යනවා. හරි. එතකොට සමහර වෙලාවට තමන්ගේ විවාහය පීඩිත නම් හුඟා කට්ටිය ඒ විවාහයෙන් අයින් වෙනවා. හරි. ඒ වගේ පීඩිත තැන්වල ඉන්න ස්ථානය අපි තුන් කවුරු හරි කොහෙද නැවතිලා ඉන්නවා. එතන පීඩනයක් තියෙනවා නම් ඉන්නේ නැහැ. එතකොට පංචකාම සම්පත්තිය පීඩිතයි. පංචකාම සම්පත්තියෙන් සැප හොයන කට්ටිය පීඩාවක්මයි විඳින්නේ. ඒ පීඩාව හොඳට දැනුනොත් ඒකෙන් හිත අත මිදෙනවා. දැනෙන්නේ නැත්te ඒ පීඩාව වැහෙනවා. අකුසලයේ ස්වභාවය තමයි ඇත්ත වසං කරන ගතිය. ඒ පීඩාව වැහෙන හින්දා මොකද වෙන්නේ? අපිට ඒකෙන් අත මිදෙන්න අපේ හිත ලෑස්ති නැහැ. අන්න ඒ ටිකයි මේක පොඩි කාරණා ටිකක් කියලා කිව්වට මේ ටික හොඳට මෙනෙහි කරොත් ඔය නිබ්බිදානුපස්සනාවක් එහෙම නැත්නම් අසුබ මානසිකාරයක් ඇති වෙන පංචකාම සම්පත්තිය සුබ දෙයක් නෙවෙයි යහපත් දෙයක් නෙවෙයි හොඳ දෙයක් නෙවෙයි කියලා හොඳින් දැනෙනවා. අන්න ඒ දැනීම ඇති කරගන්නට තමයි අපි ගත හැකි ගත යුතු මේ ක්‍රියාමාර්ග ටික ගත යුතුවම තියෙන්නේ ඒකයි. ඉතින් ඒකට තමයි මේ උපමා ඉතාමත්ම හොඳින් භාවිතා කරන්න ඕනේ. ඊළඟට යාචීත කුපමා කාමා. ඒ කියන්නේ යාචකයෙක්ට උපමා කරලා තියෙනවා කියන එකයි බලන්න මේ ලක්ෂණයත් කොච්චර තියෙනවද කියලා. තමන් කැමති කාම වස්තුන් ඉදිරියේ ආයාචනා කරන ස්වරූපයක් හිඟන්නෙක් වගේ කියලා නෙවෙයි කියන්නේ. ඕක අපි බොහෝ වශයෙන් මතක් කරලා තියෙනවා අපේ පින්නන්ත අයට. හිඟන්නෙක් වගේ කියලා කියන්නේ මොකක්ද මේ හිඟන්නෙක් වගේ කියලා කියන්නේ? මේ වෙලාවකට බලන්න ධනය බලය බොහෝ තියෙන අයත් තමන් ආදරය කරන අය ඉදිරියේ වැඳ වැටෙන හැටි. සමහරවිට ධනය බලය ඔක්කොම දාලා දිවි නසා ගන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ ඉදිරියේ වැඳ වැටෙන අනේ මට මෙහෙම කරන්න එපා අනේ මට මෙහෙම කරන්න එපා කියලා ඊ타මත්ම තදින් ඊ타මත්ම ප්‍රබලව වැටෙන ගතියක් ධන වැටෙන ගතියක් තියෙනවා. ඉතින් එහෙම ආයාචනා කරනවා අනේ මට හොඳින් කතා කරන්න අනේ මට ආදරෙන් ඉන්න ඔය වගේ ඒවා නැති වුණොත් බොහෝ වෙහෙසටපත් වෙනවා. ඉතින් කොච්චර ධනයට බලයටවත් ගන්න බැරි දේවල් වගේක් ගැන හොයමින් ඉන්නවා. ඒ වගේම තමයි ධනේ බලයත් ආයාචනා කරන ගතිය තියෙනවා. අරක කරලා දෙන්න මේක කරලා දෙන්න මෙහෙම වෙන්න කියලා. ඇයි මේ පංචකාම සම්පත්තිය ඉදිරියේ යාචකයෙක් වෙලා තියෙන්නේ? ඒකේ ආදීනව දකින්න නැතුව ඒ පසුපසම හඹාගෙන යන හින්දා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන මේ ආදීනවේ දකින්න බැරි වෙලාවකවත් පංචකාම සම්පත්තිය කෙරෙහි දැඩි හැඟීමක් අපිට ඇති වෙලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශමයි ජීවිතය කියලා ඒ මැත්තේම නැහින්ද ගියොත් එහෙම ඔය යාචකයෙක් වෙන එක නවත්තන්න බෑ. හීනයක් දැකලා ඇහැරුණා වගේ දුක් විඳින්න සිද්ධ වෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අඟුරු වලකට ඇදගෙන යනවා වාගේ තමන්ගේ ජීවිතය නිකම් තමන්ට වැඩිය බාහු බලයෙන් යුක්ත කෙනෙක් ඇවිල්ලා ඇදගෙන යනවා වගේ ඈත තියෙන අඟුරු වලකට නිකම්ම මේක ඇදගෙන යන ලක්ෂණය තියෙනවා. එතකොට ඒ වගේ අර පොර අල්ලන්න වෙනවා බාහිර පරිසරයත් එක්ක. ඉතින් කාම වස්තුන් අල්ලගත්ත කට්ටියට ඔය ආදීනව ටික හොඳට විඳින්න වෙනවා. ඉතින් ඔන්න ඕවා තමයි තේරුම් ගන්න ඕන දේවල්. ජීවිතයේ මේ අපිට ලැබිලා තියෙන ජීවිතයේ හැටි ඔය ඒකෙන් අත මිදෙන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලේ
අපිට සිද්ධ කරගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා අපි. ඒක ගිලිහෙන්න පුළුවන්. අපේ ජීවිත කාලේ කරගත යුතු ආකාරයට හිත සකස් කරගන්න ඕන. මොකක්ද විසඳුම කියලා හිතන්න. කෙනෙක් හිතනවා නම් මෙන්න මේ ආකාරයට මට ධනය උපරිම වැඩි වුණොත් තමයි මට ජීවිතේ විසඳුම තියෙන්නේ කියලා. ඒ ධනය හොඳට තියෙන කෙනෙක්ගේ ජීවිතයක් අරන් බලන්න. ගොඩක් ධනය තියෙන කෙනෙක්ගේ ජීවිතයක් අරන් බලන්න. එයා ස්ථීර වශයෙන් මේ ධනයෙන් හින්දා ස්ථීර තෘප්තියකින් ඉන්නේ. හැබැයි උඩින් බලනව නෙවෙයි හොඳට බලන්න ජීවිතය අරගෙන යාට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන ඕන තරම් තියෙනවා. තමන්ගේ භාර්යාවගේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, මරණය පිළිබඳ ප්‍රශ්න, ලෙඩවීම පිළිබඳ ප්‍රශ්න මේ ඔක්කොම තියෙනවානේ. ප්‍රියයන්ගෙන් වෙන්වීම පිළිබඳ ප්‍රශ්න, කැමති දේ නොලැබීම පිළිබඳ ප්‍රශ්න මේවා එකක්වත් නැති වෙන්නේ නැහැ. කැමති ආකාරයට ලෝකේ තියාගන්න බෑ. විශේෂයෙන් අසනීප වෙන දේවල් ආදී ඒ ඔක්කොගෙම අත මිදෙන්න නම් කවදා හරි දවසක දුක් කෙලවර කොට නිවන් දකින්න ඕනේ. ඒක තමයි පංචකාම සම්පත්තියේ තියෙන ආදීනවයන්. තමන්ගේ හිත සකස් කරගත්තේ නැත්නම් අපිට අසනීපයක් වෙනකොට අපි ඒ අසනීපය පිළිබඳව උපේක්ෂා සහගත හිතක් වර්ධනය කරගෙන තිබ්බොත් විතරයි අසනීපයේ හින්දා දුක් නැතුව ඉන්න පුළුවන්. හිත පැහැදිලි මේ කියන කාරණාව. අපේ කෙනෙක් මැරෙන්න කලින් එයාගේ මරණය පිළිබඳව මට උපේක්ෂා සහගත හිතක් මම කලින් හදාගෙන හිටියොත් විතරයි මරණයේදී මං පීඩාවට පත් වෙන්නේ නැත්තේ. යමක් වෙනස් වෙනකොට ඒ වෙනස් වෙනවා කියලා ඕනම දෙයක් ජීවි අජීවි වස්තුවක් වෙනස් වෙනකොට වෙනස් වෙනවාය කියලා කලින් බලාපොරොත්තු තියලා තිබුණා නම්, කලින් දැනගෙන තිබුණා නම්, කලින් තේරිලා තිබුණා නම් ඒක පොඩ්ඩක්වත් තමන්ගේ හිතට අපහසුවකින් තොරව ඒ සිද්ධියට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා දැනගත්ත මිනිස්සු මොකද කරන්නේ? අන්තිම අමාරුවේ වැටෙනකන්, අන්තිම මොහොතට ගිහිලා අමාරුවේ වැටෙනකන් තමන්ට ලැබිලා තියෙන බොහෝ වස්තුන් තමන්ගෙන් ගිලිහිලා අධික දුකකට පත් වෙනකන් ඉන්නේ නැහැ. ඊට කලින් සූදානම් වෙනවා මෙන්න මේ වගේ. මේ උපමාවල් ඕන වෙන්නේ ඒකට. තමන්ට එන්න තියෙන අකරතැබ්බයෙන් අත මිදෙන්න ඕන. විඳින්න තියෙන විශාල දුකක් හිතකට ඇති වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. අන්න ඒවයින් අයින් වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්න ඕනේ. ඒක තමයි ජීවිතයේ අර්ථය කියලා කියන්නේ. ඒක තමයි ඇත්තට මුණ දුන්නා නම් ඇත්ත වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඇත්ත තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ. එහෙනම් ඇත්තට මුණ දුන්නා නම් ඇත්ත වෙනස් වෙන්නේ නැහැ. ඒතර ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒකින්ද යාචකයෙක් වගේ වැතිරි ඉන්න එපා. හරිද? පංචකාම සම්පත්තියත් එක්ක ගනුදෙනු කරන්න ගියොත් ඉන්න වෙන්නේ යාචකයෙක් වගේ. ඊළඟට රුක්ක පලූපමා කාමා කියලා කියද්දී පල ඇති රුකක් වගේ කියලා හරියට නිකන් මොනවා හරි දෙයක් අපේ ජීවිතයට එකතු කරගත්තාම මොකද වෙන්නේ? බොහෝ හිංසන පීඩාවන් වලට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දන්නවනේ ගහක හොඳට පළබර වුණොත් ඒ ගහට මොකද වෙන්නේ? පොළු පාරවල් කණ්ඩ වෙනවා, අතු කඩාගෙන යනවා, ගස් පිටින් කපාගෙන යනවා. එහෙම වෙනවා. එතකොට මේ කාමයන්ගේ වර්ධනයක් ඇති කරගෙන කාම වස්තුන් එකතු කරගන්න වෙන්නේ හොරුන්ගෙන් කරදරයි, එක අයගෙන් එක විදිහේ කරදරකාරී තත්ත්වයන් වලට පත්වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා ගැන නැවත අපි හිතන්න ඕනේ. එහෙම හිතුවොත් තමයි අපිට මේකෙන් හිත අතමුදවා ගන්නට හැකියාවක් තියෙන්නේ. එහෙම නැත්තම් කොහොමවත්ම පුළුවන්කමක් ඇත්තේ නැහැ ඒ කියන මට්ටමට අපේ හිත සංවර්ධනය කරගන්න. හොඳයි. ඒකත් එක්ක බලන්න අපි මේ ඒ තියෙන ලක්ෂණයන් ගැන කලින් මතක් කරා වගේ මෙනෙහි කර මේ බලන්න මේ ලක්ෂණ තියෙනවා නේද? මේ ලක්ෂණ තියෙනවා නේද? කියලා ඊට පස්සේ ඒවා මතක් වෙන්න ඕන ජීවිතයේ සාමාන්‍ය ජීවිතයේදී මේ ආකාර අපි මේ වතාවේදී මෙහෙම කෙටියෙන් මේ කාරණා ටික මතක් කරන්නේ මොකද මේවා එකතු වෙලා තියෙනවද මේ වෙනකොට කියලා පොඩ්ඩක් විමසලා බලන්නකෝ. දැන් කොච්චර මම ආය කියන්නේ හැම වෙලේම හිතන්න මං කොච්චර බණ අහලා තියෙනවද? මං කොච්චර බණ අහලා තියෙනවද? කෝ මගේ ජීවිතේ ජීවත් කරවද්දී ඒ බණෙන් මම ප්‍රයෝජනයක් ගන්නවද? මගේ ජීවිතේ ජීවත් කරවද්දී මං ඒ බණෙන් ප්‍රයෝජනයක් ගන්නවද කියලා නැවත හිතන්න ඕනේ. එහෙම හිතලා ජීවිතේට මේ කාරණා ටික එකතු කරගන්න මෙනෙහි කර කාරණා අධ්‍යයනය කර මෙනෙහි කර ඒක එකතු කරගන්න ඕනේ. ඊළඟට අසීසුනූපමා කාමා. හරිද? ඒ කියන්නේ අසිපතක් වගේ, ඒ කියන්නේ කඩුවක් වගේ. ඒ වගේම උපමා කරලා තිනවා කොටයක් වගේ කියලා. ඉතින් මොකද වෙන්නේ මේ කඩුවක් ගත්තොත් එහෙම කඩුවක්
කෙනෙක්ගේ ජීවිතය නසන්ටමයි හේතුවෙන්නේ. කොටයක් ගත්තොත් ඒ කඩුවයි කොටයක් ගත්තොත් එහෙම ඒකට ඒ කොටේ කඩු පහරවල් වැදිච්ච නැති තැනක් නෑ. ඒ වගේ මේ කාමයන් විසින් සියලු ගුණධර්ම කපලා දානවා. අද අපේ ජීවිතයේ තියෙන කාම වස්තුන් පැහැදිලිවම අපි දන්නවා. අපේ පින්වත්න මෝහය අහිරිකය අනෝතප්පය උද්දච්චය ඔය තමයි මේ අකුසල් හින්දා අකුසලුත් එක්ක පොදුවේ හැම්ම අකුසලයක් එක්කම ඒැන ලෝභ දේශ මෝහ සිතක් එක්කම හැම අකුසලයක් එක්කම පෙරපසු නොවී ඒවත් එක්ක සංග්‍රහයක් විදිහට අපිට හම්බෙන අතුරු පලටික තමයි මෝහය අහිරිකය අනෝතපය උද්දච්ච කියලා කියන මෝහය කියලක හම මෝඩකම එකන්නේ ඇත්ත වසං කරන ස්වභාවය ඒවගේම පාපයට ලැජ්ජා නැති ගතිය අකුසලයක් එක්කෙන මිලෝ ලැජ්ජායක් නෑ පාපයට බය නැති ගතිය හද අනෝතප්පය අහිරිකය අනෝතපය උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන් ගතිය. එතකොට මේ හතර එනවනේ මේ හතරත් එක්ක මොකද වෙන්නේ අර තියෙන සියලුම හොඳ ගති ගුණ ධර්ම ඔක්කෝම කැපිලයනවා හරියට නිකං අසිපතක් කඩු තුඩක් වගේ හරි කඩු තුඩක් වගේ ඉතින් ඒ ඔක්කෝම නැති වෙලා යනවා ඒක දැනෙන්ඩෝ නෑ කොටේ වගේ කියල දැනෙන්ඩෝ නෑ. ඊළඟට සත්තිී සුලූපමා කාම ඒ තමයි ඔය පිහි කිනිසි ආදයේ තුඩ වගේ මන්දැන් කලින් කිව්ව වගේ කඩු තුඩක් වගේ පිහි ආදයේ තුඩ වගේ ඒ මොකද ඒවා ඒ තුඩුවලින් කරන්නේ ඒ තුඩකින් ඇනුනොත් දුක් තමයි ඇතුල් වෙන්නේ. එහෙම තැන් පොඩ්ඩ ඒ වගේ හැඟීමක් අපිට ඇතිවෙන්ඩ ඕනෑ කඩු තුඩු වගේ කියලා කියන්න හේතුව පිහි වගේ සැත් වගේ කිනිසි වගේ ආදයේ ඒ තියෙන උල කිසිම දකින් සැපක් ඇති කරන එකක් නෙවේ එහි තියෙන මිට නං ඔන්න සැපක් අන්තන් හරි ඇති කරන්න පුළුවන් කළ හිතන්නකෝ. නමුත් මේ තුඩ කියන එක වැදුන හම ඉතාමත්ම තියුණුව දුකක් ඇති කරවනවා. අන්න ඒ වගේ මේ කාමයෝ කියලා කියන්නේ සියුම්ම ඉතා සියුම්ම අපේ සන්තානයට දුක් ඇතුළු කරන ක්‍රමවේදයක්. එකන්නේ බැඳීමක් කියනේවා ආසාාවක් කියනේවා තන්හාාවක් කියනවා සියුම් තැනක හරි ඇතිවුණොත් ඒක අනිවාරයෙන්ම ඒ තන්හාාව දුක් ඇති කරන තන්හාය ජායති සෝකෝ තන්හාය ජායති භයන්. තර කාම වස්තුූන් ගැන ඇතන් කාම ගුණයන් රූපශබ්ද ගන්ධරස ස්පර්ශයන් ගැන අපිට සියුම් වසයෙන් හරි කැමැත්තක් ඇතිවෙනවාද ඒකත් එක්ක එහි තියෙන විපරීත ස්වභාවය විපරිනාම ස්වභාවය හැමද ඒම වෙනස් වෙන සුළී හැමදේම එකම වගේ හැමදාම තියෙනෙ නැහැ. ඒක තමයි ලෝකයේ තියෙන මේ කාම ලෝකයේ තියෙන ස්වභාවය එතකොට ඉතින් අනිවාර්යයෙන්ම ඉතා සියුම් තැන පවාරි දෙනවා. ඉතින් ඔච්චර බලන්ට දෙයන්න මං අහනවා අපේ පින්නන්ත අයගෙන් සියුම් සියුම් තැන්වල පවා රිදෙන්නේ නැද්දහා බලන්ට හිතල පොඩ්ඩක් රිදෙන්නේ නැද්ද මේ ජීවිතය ගෙනියනකොට කොයි තරන්නම් රිදීම් තියෙනවද. ඉතින් ඒ අපි අපේ හිත සකස් කරගන්න තුරු අපි අපේ ජීවිතය ගැන අවබෝධ කරගෙන හිතෙන් කෙලෙස් ධර්ම නැගිලා එන්නේ නැති තත්වයට හිත සකස් කරගන්න තුරු මේ කඩු තුඩුවලින් ශරීරයට දුක් ඇතුල් කරනවා වගේ මේ කාමයන්ගෙන් අතමිදෙන තුරු ඒ කාමයෝ අපේ චිත්ත සන්තාන තුළට දුක් ඇති කරවන ඒ ලක්ෂණය ගැනත් හොඳට මෙහි කරන්න ඕන ඒක දැනෙන්ඩෝන දැනුන හම තමයි හිත අතම දෙන්නේ කාමයන්ගෙන් අතම දෙන්න මේ ලක්ෂණයන් හොඳට දැනුන හම. ඊළඟට සප්ප සිරූපමා කාම ඔන්න සර්පයගේ හිතක් වගේ කියලා. ඇයි සර්පයාගේ වලිග තියෙනවා සර්පයාගේ බඳ තියෙනවා ඒවා කිසි ප්‍රශ්නයක් නෑ ඒ ඇතින් හො තියෙනවා හැබැ සර්පයාගේ හිස කියලා කියන්නේ තියුණු විස තියෙන තනක්. ඒන්නේ හිසත් එක ගණදනු කරන්න ගියොත්තමයි ප්‍රශ්න තියෙන්නේ සර්පයාගේ වලිගෙන් ඇල්වට ප්‍රශ්නයන්න හැබැයි හිසත් එක්ක ගණදනු කරන්න ගියොත්තෙම යා දෂ්ට කරලා ඒ විස අපේ ශරීර ගත වෙනවා අන්න ඒ වගේ තමයි කාමයන් සමග තියෙන සියලු ගණු දෙනු විස ශරීර ගත වෙනවා වගේ එකක් හරිද බලන්ඩ අපේ පින්නත්න විසක් ශරීර ගතුනුත් එක අයින් කරන්න ලේසි නෑ කාම වස්තුූන් කෙරෙහි බැඳීමක් ඇතිවුණොත් එක අයින් කරන්න ලේසිද කොච්චර අමාරුද සැරෙන් සැරේ ඒ විස මතු වෙනවා වගේ යම් කිසි දෙයක් කෙරෙහි බැඳීමක් ඇතිවුණ හම සැරෙන් සැරේ ඒ කොච්චර අයින් කරන්න උත්සාහ කරත් තන්නාව
ඒක සැරෙන් සැරේ මතුවෙනවා, එක එක ස්වරූපවලින් මතුවෙනවා. එක එක විදිහට මතුවෙනවා. ඉතින් ගැලවෙන්ඩ බැරුව හරියට ලත වෙන්ඩ වෙනවා. ගැලවෙන්ඩ බැරුව හරියට පීඩා විඳින්ට වෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තමයි අපේ මේ ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඒ ගැන අපි හොඳට තේරුම් ගණ්ඩ වන හොඳට තේරුම් අරගෙන මේ ජීවිතයේ ගොඩාක්ම සාර්ථක කරගණ්ඩ හැම්ම පැත්තකින්ම උත්සාහ කරන්න ඕන. එහෙම උනොත් තමයි අපිට පුළුවන්ගෙන සාර්ථක කරගණඩ ගන්න උත්සාහය කියලා කියන්නේ කාම වස්තුන්ගෙන් අතමිදෙනවා කියන එකම තමයි. වෙනමක්වත් නෙවේ නැත්තං අසාර්ථකයි ජීවිතය අසාර්ථකයි මොනවත් එක්කද ඉන්නේ. සර්පහිසවල් එක්ක ඉන්නේ මොනවත් එක්කද ඉන්නේ කඩුතුඩුත් එක්ක ඉන්නේ. ඒක අයින් කරන්න බැරි ඇත්තා. ඒක පරම ඇත්තක්. ඒක සත්‍යවාදීව කාමවස්තුූන් කෙරෙහි දැක්කොත් අපිට තේරෙන්ඩ ඕන දෙයක් මොනවා එක්කද ඉන්න කියලාපුහම තේරෙන්ඩ ඕන අපි හීනයක් දැක දකින්නවා වගේ ඉන්න මේ හීන එක ඉන්නේ. හරිද ඒ වගේම ලැජ්ජා මෙතන කාරණාවක් තියෙනවා. ඒ තමයි ලේ නැති මස් නැති මස්කට්ටක් සූප්පු කර ඉන්නේ. එහෙම මස්කට්ටක් හප ඉන්න තමන්ගේම කටෙන් එනලේ වල රස විඳිමින් ඉන්නවා. ඉතිං තේරුමක් නෑ. ඉතිං තේරුමක් නැති බව හොඳට දැනගණ්ඩ ඕන. ඉතිං සර්පහිසක් එක්ක ඉන්න කියලා තමන්ට දැනෙන්ට ඕන. එහෙම දැනි දැනී මොකද කරන්න ඕනේ. ඒවයින් අතමිදෙන්ට අවශ්‍ය කරන වැඩ පිළිවෙල තමන් තුළින් උපයා සපයා ගන්නට ඕන. ඒවයින් අතමිදෙන්ට ඕන වැඩ පිළිවෙල තමන්ගේ තුළින් උපයා සපයා ගන්නට ඕන. ඉළඟට අග්ගී කන්දපුමා කාමා එකන ගිනි කන්දක් වගේ කියලා. පැත්තෙන් උපයා සපයා ගන්නට ඕනෑ. ඊළංකාරණාව අග්ගික් කන්දූපමා කාමා කියලා කැන ගිනි කන්දක් වගේ කියල එක පුපුරණ ලාවා ගලන බොහෝම පොඩ්ඩ ඇත්තම් පුපුරායන සුළු තියෙන කොයි වෙලාවෙ හරි මහා අනර්ථයක් සිද්ධ කරන දෙයක් තමයි. ඉතින් ඇත්තටමත් බලන්ඩ කාමවස්තුූන් කෙරෙහි තියෙන කැමැත්ත අපේ පින්නත්නේ මේ ජීවිතය ගත්තහ මේ ජීවිතයේදීමත් ඒක පුරායන වෙලාකට අපිට ලැබිල තියෙන දෙවල් මේ ජීවිතයේදීම නැතිවෙනවා. කොහොම හරි කරලා රැකගෙන හිටියත් කොයි වෙලාහැ ගිනිකන්ද පුපුරලා එනවා වගේ මරණාසන්න වෙලාව තමන්ට එනකොට මේ ඔක්කෝම දාලායන්ට වෙනවා කියන ලොකූ දුක කරනවා. තමන් ප්‍රියෝපදන දේවල් දාලායන්ට බැරුව ලොකු තන්නාවක් උපද්දවා ගන්නවා. ඒ තන්හා උපදින්නේ ඒ වෙලාවට. හරිද ඒ වෙලාවටයි තන්හා උපදින්නේ. ඒ කියලා කියන්නේ මේ නැතිවීගෙන එනකොට තියෙන කංගානක් නෑ. ඒකයි ඔය මරණාසන්න මොහොතේදී බොහෝ දෙනෙක් තද්ද බල පීඩනයකට පත්වෙනවා. මොකද දාලායන්ට බැරුව මං එකතු කරගත්ත දේවල් මං සංග්‍රහ කරගත්ත දේවල් ඒ වගේ අදහස්සින්ද මේ කාම සම්පත්තිය තමන්ගේ කියලා හිතාගෙන ඒව දාලායන්ට බැරුව ලොකු තන්හාකුපදින තින් මේක තමයි මේ ඉපදිච්ච මැරෙනකොට අයින් වෙච්ච නැති තන්නාවහිද තමයි අපි මෙච්චර කල් මේ එන්නේ. අය වෙන මොකක්වත් නෙවෙයි. මේ ආකාරයට මේ 11 ආකාරයක මෙනෙහි කිරීම දැන් අපි 11 ගැන විස්තර කරවුවා. ඒ 11 ආකාරයක මෙනෙහි කිරීම මේ තණ්හාව අයින් වෙලා මේ පංචකාම සම්පත්තියෙන් හිත ගැලවිලා යන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් මේ ප්‍රබල මෙනෙහි කිරීමක් කරන්නට ඕනේ. ප්‍රත්‍යවේක්ෂා කර දැම්මගේ හිත කොච්චර මේ කාම වස්තුන් වලින් අත මිදිලාද කී බල මේ 11ම මෙනෙහි කරන්න ඕනේ. නැත්තම් එකක් අරගෙන හොඳට මෙනෙහි කරන්න. දෙකක් අරගෙන මේ Tamanට හොඳට ගැළපෙන දැනිච්ච ඒවා තියෙනවනේ. දැනිච්ච ඔය මස් කට්ටේ උපමාව කියන්නේ ඕන කෙනෙකුට ලොකු මරු පහරක්. හරි මස් කට්ටේ උපමාව කියන්නේ මරු පහරක්. ආයතින් අය කිසිම කතන්දරයක් නැහැ. ඒක ඇත්ත හින්දා. සර්ප හිසේ උපමාව එතකොට හීනය කියන උපමාව ආය කතා කරන්න දෙයක් නැහැ. මොනවද ජීවිතේ ලැබෙන්නේ ඔක්කොම හීනයකට එකතු වෙන්නේ. හීනවලට එකතු වෙන්නේ. හරිද? ඒවා Tamanට හොඳට ඉතා තදින් දැනෙන දේවල්. ඒවත් තදින් දැනෙන්න ඕන තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න ගියාම ඉතා තදින් දැනෙන්න ඕන. ඉතින් මෙන්න මේවා ගැන අපේ පැත්තෙන් අපි ඉතාම තද බල විශ්වාසවන්තව තමන්ට පංචකාම සම්පත්තියෙන් හිත අතමිදෙනවා කියලා දැනෙන තුරු මෙනෙහි කර මේවායෙන් හිත අතමුදවා ගන්න ඕනේ. නැත්තම් මේ අනතුරු 11ෙම ඉන්නවා අපි. හැමදාමත් මේ අනතුරුවල ඉන්නවා. ඒ අනතුරුවල ඉඳලා ලැබිච්ච විපාක තමයි මේ ජීවිතේ අපිට මොනවා හරි දුකක් ලැබිලා තියෙනවා නම් පින්නත් නේ. සමහරවිට අපිට භවභෝග සම්පත් ලැබිලා නැහැ. සමහරවිට අපිට නිරෝගී සම්පත් ලැබිලා නැහැ. සමහරවිට අපිට හොඳ ස්වාමි භාර්යාවරු ලැබිලා නැහැ. සමහරවිට හොඳ දරුවෝ ලැබිලා නැහැ. සමහරවිට හොඳ දෙමව්පියෝ ලැබිලා නැහැ.
සමහර විට ගොඩාක් දුක් විඳිනවා දියුණු වෙන්න. ඒ වගේ එක එක්කෙනාට ලැබිලා තියෙන එක එක දේවල් ඒ ඔක්කොටම හේතුව සංසාරික ජීවිතයේ ආසන්න ජීවිතවල පංචකාම සම්පත්තියත් එක්ක නටලා කරපු ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච ආදී අධිකතර වූ වැරදි. ඉතින් ඒවා නිසාවෙන් දැන් විපාක ලබනවා. තව දුරටත් ඒවා සිද්ධ වුණොත් ඊළඟ භවයන් මීටත් වැඩිය අඩ ගොඩාක් වැඩි. ඉතින් මේවා ගැන හොඳට හිතන්න ගැලවෙන්න උවමනා තිබට ගැලවෙන්න බෑ කියලා කියන්නේ අර අඟුරු වලක උපමාව ගත්තහම ඈත තියෙන අඟුරු වලක් වගේ. නමුත් වෙලා තියෙන දේ මොකක්ද? අකුසලය විසින් ඒ අඟුරු වලට මාව ඇදගෙන යනවා තද්ද බල විදිහට වැරදි විදිහට දැනගෙන වැරදි විදිහට තේරිලා නමුත් ඒ වැරදි වලින් අත මිදෙන්නේ නැත්තේ අත මිදෙන්න බැරුව ඉන්නේ ඔන්න ඔය වැරද්දට පෙළඹෙන පැත්තට තියෙන බලය හින්දා. ඉතින් මේවා ගැන ඉතාම සාධාරණව හිතන්න. මේ 11 ජීවිත අංග කරගන්න. හරිද? මේක ලියාගෙන මතක තියාගෙන හැම වෙලේම පිරික්සන්න පංචකාම සම්පත්තියේ මේක තියෙනවා කියලා. ඊට පස්සේ ජීවත් වෙන්න බැරි වෙන්නේ නැහැ. කෙනෙක් හින්දා ඔහොම හිතුවොත් එහෙම ජීවත් වෙන්න බැරි වෙයිද කියලා. නෑ, ගැටෙන්න නෙවෙයි මේ තියෙන්නේ. අවබෝධයෙන් ජීවත් වෙන්නයි තියෙන්නේ. අපි බලන්ඩ සර්පයොත් එක්ක ජීවත් වෙනවා. ඉතින් සර්ප හිසෙන් අපි පරිස්සම් වෙනවා. හරිද? එතකොට පන්දන් එක්ක පන්දන් අරගෙන යනවනේ. ඊළඟට ඒ වගේ අපි මේ පිහිතුඩු පාවිච්චි කරනවා, කඩු කොට පාවිච්චි කරනවා. හරිද? ඒවා ඔක්කොම පාවිච්චි කරනවා. ඉතින් ඒවා ඒ වගේ මේ ජීවිතයේ පංචකාම සම්පත්තිය පිළිබඳ තේරුම් ගත්තට පස්සේ ඒ තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒක මේ සම්පූර්ණයෙන්ම ඕකත් එක්කම යන්න ඕන එකක් නෙවෙයි. ඒ කියන්නේ මේවා මේ කලකිරීම කියන එක පින්නත් නේ පංචකාම සම්පත්තියෙන් හිත ටික ටික අතමුදවා ගන්නවා. එහි ප්‍රබල අවස්ථාවක් තමයි ප්‍රෞද්ධ භූමිය කියලා කියන්නේ. ඒක එපා කියන එක ඒකට නිඳා කරනව නෙවෙයි. ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං සංකල්පිතං කියන ආකාරයට පිරිසිදුවම පරිපූර්ණවම මේ ශාසනික බ්‍රහ්මචර්යාවෙහි යෙදෙන්නට ඕනේ කියලා යම්කිසි කෙනෙක් සූදානම් වෙනවා කියලා කියන්නේ ඒකේ කිසියම් ආකාරයක ගැටලුවක් නැහැ. නමුත් හැබැයි ඒක නෙවෙයි ගැටලුව තියෙන්නේ. එතන නෙවෙයි ගැටලුව තියෙන්නේ. යම් විදිහකින් ඒ தත්ත්වයට පත් වෙලා හරි මේක අතහැරෙන්නේ නැත්නම් එතන ලොකු ගැටලුවක්. අනිත් එක තමයි ඒ தත්ත්වයට පත් වෙන තුරු මේ ධර්ම මානසිකාරය ඇති කර නොගත යුතුයි කියලා කාගේ හරි අදහසක් තියෙනවා නම් ඒක ඊටත් වැඩිය ලොකු ගැටලුවක්. ඒ කියන්නේ ප්‍රෞಢ භූමියට පත් වෙලා අතහැර ගන්න බැයි නම් ඒක ලොකු ගැටලුවක්. ප්‍රෞಢ භූමියට පත් වෙන තුරු අතහරින්න ඕනේ නැහැ කියලා අදහසක් තියෙනවා නම් ඒක ඊටත් වැඩිය ගැටලුවක්. මොකද දැන් පටන් ගන්න ඕනේ. මේක තියෙන මෙතන තියෙන මෙනෙහි කිරීමක් විතරයි. අවබෝධයෙන් ජීවත් වෙන්නටයි අවශ්‍ය කරන්නේ. අවබෝධයත් එක්ක ජීවිතේ ගත කරනකොට ජීවිතේ පීඩාවන් එන්නේ නැහැ. ඉතින් ඒක හින්දා බොහෝ වශයෙන් හිතන්න කරන්න ඕන දේ පිළිබඳව හෙට දවසේ අපිට ඊළඟ නීවරණ ධර්මයට යන්න පුළුවන්. ව්‍යාපාද නීවරණය ගැන කෙටියෙන් කරන විග්‍රහයකට. නමුත් මේ කතා කරපු මේ දින දෙකේ කාමච්ඡන්දය ගැන කතා කරපු දින දෙකේ අපි කතා කරපු දේවල් ගැන විශේෂයෙන් මේ මම හිතන්නේ දවස් 3ක් සියලු නීවරණ ගැන එක දවසක් කතා කරා. ඉතින් මේ හැම දෙයකම තියෙන කරුණුත් එක්ක ජීවිතයට ඒ කරුණු එකතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. එහෙම ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන ශක්තිය, සංසාරික ජීවිතය සුවපත් කරගන්න උතුම් නිවනින් සැනසෙන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු අයට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ විශේෂයෙන් ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලය සිද්ධ කරන්නා වූ අතිමහත් වූ කැපකිරීම හේතුවෙන් වගේම ඊට නොදැවෙනිව කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිසගේ බැතිබර දායකත්වය නිසා වෙන්නේ. ඉතින් ඒ දෙපිරිසම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අපිට ලබා දුන්නා වූ කල්‍යාණ මිත්‍ර දායකත්වය හේතු කොටගෙන සසර වසනා තාක්කල් පාප මිත්‍රයෙක්ගේ ඇසුරකට නම්පත් නොවේවා. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මේ පිරිසට නිබඳව නිරතුරුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ කරගත්තා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගන්නේ නොවැම්බර් 241 5 තලවතුගොඩ පාර හෝකන්දර කියන ලිපිනයෙහි පදිංචි ඉශංකා දිල්රුක්ෂි මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් කියලා සඳහන් කරලා තියෙන්නේ. ජනවාරි මාසේ 24 වෙනි දිනට යෙදෙන ඉශංකා දිල්රුක්ෂි මහත්මියගේ ජන්මදිනය නිමිත්තෙන්
තමයි මූලිකව මේ ධර්මදානමය පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. වගේම සඳහන් කරලා තියෙනවා දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ සංසාර ගමනේ මට හමු වූ සියලුම ගුරුදේවෝත්තමයන් වහන්සේලාටත් පැතු බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ගෞතම බුදු සසුන තුලම උතුම් සංඝගුණ වලින් හෙබි බුද්ධ පුත්‍රයෙකු වීමට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනාවකුත් තියෙනවා. ඒ වගේම මටත් මගේ පවුලේ සියලු දෙනාටත් ජයමග කාර්ය මණ්ඩලයට ලෝවැසි සියලු දෙනාටත් උතුම් නිර්වාණයම අවබෝධය පිණිස සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා කියලා සඳහන් කරලා තිනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ අසුර ලැබේවා. සී සද්ධර්මයම ශ්‍රවණය කිරීමට ලැබේවා කියලා බොහෝ වාර ගණක් සඳහන් කරලා තිනවා. එහි වටිනාකම දන්න හින්දායි පින්වත්නි. මේ පින්වන්ත අය මේ විදිහට තමන් ගැනත් අනුන් ගැනත් ප්‍රාර්ථනා කරන්නේ ලෝවෙහි දුර්ලභම දේවල් ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරපු ඉශංකා දිල්රුක්සි මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු දීර්ඝායුෂ ලැබේවා කියලා. ජන්මදිනය වෙනුවෙන් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගන්න. ඉතින් ධර්ම අවබෝධය සඳහා දීර්ඝායුෂ වේවා. එතුමියත් සමග සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මිය පරලෝකියත්තන්ට නමින් මිය පරලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම